කරොත් මෙහෙයුම් පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා. අපි කතා කරා කලින් සතිවල පරිශීලකයා සහ මේ හાર્ඩ්වෙයාර් කොටස. ඒ කියන්නේ අපි සහ පරිගණකය අතර සම්බන්ධය ඇති කරන කොටසට තමයි මුලින්ම අපි මෘදුකාංග කියලා කිව්වේ. ඒතර මේ මෘදුකාංග කොටස් දෙකකට අපි වෙන් කර මොනවා කියලාද හිරුනි? අන්න හරි. අපි කිව්ව පද්ධති මෘදුකාංග සහ යෙදුම් මෘදුකාංග කියලා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරා. මතක තියාගන්න ඕනේ එක තමයි පරිශීලකයට කෙලින්ම සම්බන්ධ වෙන්න බෑ. මම ටක් ගාලා එකට ගියොත් පරිශීලකයාට කෙලින්ම අපිට එකට සම්බන්ධ වෙන්න බෑ දුඩාංග වලට. එතකොට යෙදුම් මෘදුකාංග සහ මේ පද්ධති මෘදුකාංග හරහා තමයි එන්නේ. පද්ධති මෘදුකාංග ගත්තාම ඒකෙත් කොටස් තියෙනවා. ඒතර පරිශීලකයා යෙදුම් මෘදුකාංග සහ පද්ධති මෘදුකාංග හරහා තමයි මේ දුඩාංග කොටස් එක්ක සම්බන්ධ වෙන්නේ. අපි කලින් අපි කතා කරා මේ පද්ධති මෘදුකාංග කිව්වහම ඒකේ තියෙන කොටස් තුනක් මතක තියාගන්න ඕනේ. මෙහෙයුම් පද්ධති, උපයෝගිතා මෘදුකාංග සහ භාෂා පරිවර්තක කියලා මෙහෙම කොටස් තියෙනවා. ඒතර මේ පාඩමේදී අපි කතා කරන්නේ මෙහෙයුම් පද්ධතීන් ගැන. ඒතර මේ මෙහෙයුම් පද්ධතීන් ගත්තාම මෙහෙයුම් පද්ධතීන් වර්ග ගොඩක් තියෙනවා. අපි කලින් කතා කරා උදාහරණයක් විදිහට මෙහෙයුම් පද්ධති තියෙනවා මොනවද කියලා. අපි විශේෂයෙන් කතා කරා Windows මෙහෙයුම් පද්ධතිය. ඒක තමයි අපි වැඩියෙන්ම භාවිතයේ තියෙන සාමාන්‍ය ජනයා අතර. ඒකේ විවිධ සංස්කරණ තියෙනවා. උදාහරණයක් විදිහට දැන් Windows 10, 8.1, Windows 7, Vista, XP කියලා. අපි මේක ඊට අමතරව කිව්ව මේක මුදල් ගෙවිය යුතු මෘදුකාංගයක් කියන එක අපි කතා කරා. සහ අපි කියනවා ප්‍රොප්‍රයිටරි. ඒ කියන්නේ මේක නිර්මාණය කළ තියෙන කොහොමද කියලා අපිට බලන්න හැකියාවක් නැහැ. ඊළඟට Mac මෙහෙයුම් පද්ධතිය Apple පරිගණක වල තියෙනවා. ඒකත් මම කිව්වා වගේම අපි කියන වාණිජ මෘදුකාංගයක්. හැබැයි උබුන්ටු වගේ මෙහෙයුම් පද්ධති ගත්තොත් මේ මෙහෙයුම් පද්ධති අපි කියනවා free and open source විවෘත සහ නොමිලේ කියලා තමයි කතා කරන්නේ. එතකොට ෆෝන්ස් වල තියෙන Android මෙහෙයුම් පද්ධතියත් මේ Linux base ඒකත් සම්පූර්ණයෙන්ම නොමිලේ අපිට හම්බෙන්නේ. ඊට අමතරව ලංකාව වගේ අය නිර්මාණය කරපු මෙහෙයුම් පද්ධති තියෙන උදාහරණයක් විදිහට Hantana Linux කියන එක කතා කරා. අද අපි පළවෙනිම කතා කරන්න යන්නේ මෙහෙයුම් පද්ධතීන් විවිධ විදිහට වර්ගීකරණය කරන අපි ඒක පාවිච්චි කිරීම අනුව එහෙම නැත්නම් අපි කියන මේ මෙහෙයුම් පද්ධති වල ක්‍රියාකාරීත්වය අනුව අපි මෙන්න මේ විදිහට වර්ගීකරණය කරනවා. පළවෙනියම ඒක පරිශීලක දල වශයෙන් කිව්වොත් එක් පුද්ගලයෙක් කියන අදහස, බහු පරිශීලක පුද්ගලයන් ගොඩක් කියන අදහස, බහු කාර්ය ගණනාවක් කියන අදහස, ළඟට තත්ත්ව කාල ඒ මොහොතේම කියන අදහස් මෙන්න මේ විදිහට අපිට පද්ධති වර්ගීකරණය කරන්න හැකියාව තියෙනවා. පුතේ අපි ගත්තොත් එහෙම ඒක පරිශීලක මෙහෙයුම් පද්ධති කියලා එක සැරයකට එක්කෙනෙකුට එක සැරයයි. දැන් අතීතයේ ගොඩක් පාවිච්චි කරන DOS මෙහෙයුම් පද්ධතිය මේ MS කියලා කියන්නේ Microsoft Disk Operating System කියන මේ මෙහෙයුම් පද්ධතිය ගත්තොත් මේක ඒක පරිශීලක මෙහෙයුම් පද්ධතියක්. හරි? මේක ඒක පරිශීලක මෙහෙයුම් පද්ධතියක්. මේ මෙහෙයුම් පද්ධතිය මුල් කාලේ ගොඩක් පාවිච්චි වුණා මේ graphical user interfaces එන්න කලින්. හරි? ඒතර මේ DOS දැනටත් තියෙනවා. ඔයගොල්ලෝ ගියොත් එහෙම කම්පියුටර් එකේ මම ෂෙයා කරන්නම් මගේ මුළු ස්ක්‍රීන් එකම. ඔයගොල්ලෝ කම්පියුටර් එකට ගියාට පස්සේ ගිහිල්ලා ටයිප් කරොත් CMD කියලා උදාහරණයක් CMD කියලා අන්න මගේ පරිගණකයේ ඇතුළේ තියෙන මේ command prompt එක කියන්නේ disk operating system එකේ එන විදිහ මට ටයිප් කරන්න පුළුවන් command එක. දැන් උදාහරණයක් විදිහට මට මේකේ තියෙන files බලන්න ඕන නම් dir කියලා ටයිප් කරන්න පුළුවන්. හරි. ඒතර මේ disk base ඒ කියන්නේ command base මෙහෙයුම් පද්ධතිය තමයි මුල් කාලේ අපිට තිබුණේ. හරි. විවිධ command තිබ්බා. තිරේ පිරිසුදු කරන උදාහරණයක් විදිහට CLS. හරි. මේක ගොඩක් වෙලාට එක පුද්ගලයෙකුට විතරයි පරිහරණය කිරීමේ හැකියාව තිබේ. කිහිප දෙනෙකුට මේ DOS හරහා සම්බන්ධ වීමේ හැකියාව තිබුණේ නැහැ. ඒක නිසා අපි ඒකට කියන ඒක පරිශීලක මෙහෙයුම් පද්ධතියක් කියලා කියනවා. ඊළඟට ඒ වගේ
පරිශීලකයන් ගණනාවකට සම්බන්ධ වෙන පුළුවන් මෙහෙයුම් පද්ධති නිර්මාණය කරා විශේෂයෙන්ම මුල් කාලේදී තිබුණු මහා පරිගණක පුතාලට මතක ඇති අපි කලින් කතා කරා විශාල තරි පරිගණකයට සම්බන්ධ වෙනවා අපි කිව්වා මේන් ෆ්‍රේම් කියලා මේන් ෆ්‍රේම් පරිගණක ගත්තොත් විශාල පරිගණකයක් කුඩා පරිගණක වලට සම්බන්ධ වෙනවා ඒ කියන්නේ මුල් කාලේ තිබුණේවා දැන් අද වෙනකොට ගත්තාම ඒවා නිකන් සර්වර් පරිගණක වගේ සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. හොඳයි. දැන් මම ඒකේ පින්තූරයක් පුතාලට පෙන්නුවොත් මේ මුල් කාලේ තිබ්බ මේන් ෆ්‍රේම් කම්පියුටර්ස් ගත්තාම මේන් ෆ්‍රේම් කම්පියුටර් කියන එක තනි පරිගණකයක් විවිධ කොටස් එකට සම්බන්ධ වෙන විදිහට තමයි නිර්මාණය වෙලා තිබුණේ මුල් කාලේදී. මම එකට අදාළ ඉන්න පොතේ පින්තූරයක් පෙන්නන්න. right පුතාලට මම මෙතන පෙන්නුවොත් right මේ මෙතනදී පුතාල මේ දකින්නේ මේන් ෆ්‍රේම් පරිගණකය. ඒතර කුඩා පරිගණක ගන්නවට මේ ප්‍රධාන පරිගණකයක් විදිහට සම්බන්ධ වෙන්නේ හැකියාව තියෙනවා. අපි කියනවා ටර්මිනල් පරිගණක කියලා කියන මේ කුඩා පරිගණක වලින් ප්‍රධාන පරිගණක සම්බන්ධ වෙනවා මේන් ෆ්‍රේම් පරිගණක. තමයි මුල්ම කාලේ අපි බහු පරිශීලක පරිගණක විදිහට හැඳින්වුවේ. දැන් අද වෙනකොට ගත්තොත් පුතේ අපි කතා කරොත් අද වෙනකොට අපිට තියෙනවා අපි කියන සේවා දායක පරිගණක කියලා. එහෙම නැත්නම් සර්වර් කම්පියුටර්ස් කියලා කියනවා. මේ සර්වර් කම්පියුටර්ස් හරහා ගොඩක් පරිශීලකයන්ට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. දැන් ඒකට උදාහරණ ගත්තොත් අපි කලින් කතා කරපු Linux කියන මෙහිම් පද්ධතිය මේකට උදාහරණයක්. හැබැයි Windows කියන එක කෙලින්ම ගන්න බෑ. ඒ සඳහා විශේෂිත වූ බහුපරිශීලක මෙහෙයුම් පද්ධතියක් ඒගොල්ලෝ නිර්මාණය කරලා තියෙනවා. ඒකට අපි කියන්නේ Windows Server පරිගණකය මෙහෙයුම් පද්ධතිය කියලා. ඊළඟට පොතේ තියෙනවා බහුකාර්ය මෙහෙයුම් පද්ධතිය කියන්නේ කාර්යයන් ගණනාවක් එකට කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපිට සින්දුවක් අහන ගමන් ටයිප් කරන්න පුළුවන්. මෙන්න මේ වගේ ඔයගොල්ලෝ දන්නවා අපි පාවිච්චි කරන දැනට තියෙන මෙහෙයුම් පද්ධති සියල්ලකම වගේ මේ හැකියාව තියෙනවා අපිට එක සැරේ වැඩ ගණනාවක් කරන්න පුළුවන්. දැන් ඒක නිසා උදාහරණ ගත්තොත් අපි එදිනදා පාවිච්චි කරන මෙහෙයුම් පද්ධති සියල්ල ඔයගොල්ලන්ට මේකෙදි සඳහන් කරන්න පුළුවන්. Windows 10, Windows 8, Windows 7, Ubuntu Linux, Mac OS මේ ඕන එකක් අපිට කතා කරන්න පුළුවන්. ඊළඟට තත්ත්ව කාල. ඒ කියන්නේ ඒ මොහොතේම කියන එක. ඒ මොහොතේම අපිට ප්‍රතිඵල ලැබෙන්න අවශ්‍ය නම් අපි ඒකට කියනවා තත්ත්ව කාල මෙහෙයුම් පද්ධතිය කියලා. විශේෂයෙන් මේවා තියෙන්නේ විද්‍යාත්මක උපකරණ එහෙම නැත්නම් කුඩා උපකරණ පාලනය සඳහා නිර්මාණය වෙච්ච මෙහෙයුම් පද්ධතිය තමයි අපි තත්ත්ව කාල කියලා හඳුන්වන්නේ. right? ඒතර යම්කිසි එක් කාර්යයක් සඳහා තමයි මේක ක්‍රියාත්මක වෙන. උදාහරණයක් විදිහට අපේ කැල්කියුලේටර්ස් ගණක යන්ත්‍ර එහෙම නැත්නම් ATM machines වල තියෙන මෙහෙයුම් පදෙන් ගොඩක් වලට ඒ සඳහා නිර්මාණය වූ දේවල්. හරි. එහෙනම් අපි මෙතනදී කතා කරා පුතේ වර්ග කිහිපයක් පද්ධති වර්ගීකරණය යටතේ ඒක පරිශීලක, බහු පරිශීලක, බහුකාර්ය සහ තත්ත්ව කාල කියන එක. හරි. පුතේ එහෙනම් මතක් කරමු ඒක පරිශීලක සඳහා උදාහරණයක් මට කියන්න. හිරුනි MS-DOS ඔන්න මෙහිම පද්ධතිය අපිට ගන්න පුළුවන්. මේකට උදාහරණයක් බොහොම හොඳයි. netmin මට කියන්න බහු පරිශීලක සඳහා මෙහිම පද්ධතියක්. Word, Microsoft Word. නෑ පුතේ මෙහිම පද්ධතිය කියන එක කතා කරේ. එතකොට අපි පරිශීලකයේ ගොඩක් අය සම්බන්ධ විය හැකියි. ඒතර Linux කියන එක එනවා. Windows කියනකොට Windows Server කියලා එන්න ඕනේ. Windows නෙමෙයි Windows Server කියන එක. හොඳයි. අනික් දුවගේ නම මට මේකේ තියෙන වෙන නම මට කියන්න පුතේ බහුකාර්ය මෙහෙයුම් පද්ධතියකට උදාහරණයක්. පුතේ මේ නන්දික් කියලා තියෙන මට දුවගේ නම මතක නෑ. ඔව් අපි
Windows 7. Windows 7 කියන එක අපිට ගන්න පුළුවන්. Windows තත්ත්වය 7. Windows 7 ගන්න පුළුවන් පුතේ. ඔව් බොහොම හොඳයි. තත්ත්ව කාල සඳහා උදාහරණයක් අපි ගත්තොත් අපිට කියන්න පුළුවන් ATM machine වල එහෙම නැත්නම් calculators වල තියෙන මෙහෙයුම් පද්ධතිය කියන. එහෙනම් අපි මෙහෙයුම් පද්ධති වර්ගීකරණය කියන එක කතා කරලා අවසන් කරා. හරි අපි ඊළඟට යමු මෙහෙයුම් පද්ධතියක සේවාවන්. ඇයි මොනවද මේ මෙහෙයුම් පද්ධතිය සිද්ධ වෙන්නේ කියන එක කතා කරන්නයි මෙතනදී යන්නේ. ඒතර මෙහෙයුම් පද්ධතියක් කියන එක ගත්තාම මෙහෙයුම් පද්ධතියේ ප්‍රධාන කාර්යභාරය තමයි පුතේ අපේ තියෙන දෘඩාංග කළමනාකරණය කරන එක. ඊට අමතරව අනිත් මෘදුකාංග, ඒ කියන්නේ අපි කිව්වොත් Word, Excel, PowerPoint වැනි අනිත් අපි කියන යෙදුම් මෘදුකාංග කළමනාකරණය කරන්නත් මේ මෙහෙයුම් පද්ධතිය භාවිත කරනවා. එතකොට ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් මෙහෙයුම් පද්ධතියෙන් අපිට සිද්ධ කරනවා. ඒ කරුණු දෙක තමයි පළවෙනි එක පරිගණක පද්ධතියේ දෘඩාංග පාලනය කරන. හරි දැන් උදාහරණයක් විදිහට අපි මුද්‍රණ යන්ත්‍රයකට පිටපතක් යවන්න අවශ්‍ය නම් ඒ සඳහා කටයුතු කරන්නේ මෙහෙයුම් පද්ධතිය. ඊළඟ මිත්‍රශීලී පරිගණක අතුරු මුහුණතක් ලබා දෙනවා. දැන් පුතලට මම පෙන්නන්නේ අර DOS වලට අදාළව මෙහෙයුම් පද්ධතිය ඒකට කියන්නේ ඉන්ටර්ෆේස් එකක්. එහෙම නැත්නම් අතුරු මුහුණතක් කියලා. ඒ කියන්නේ පරිගණකයත් එක්ක යම් ක්‍රියාවක් කිරීම සඳහා අපිට අතුරු මුහුණතක් අවස්ථාවක් ලැබලා දෙනවා. එතකොට මේ කාරණා දෙක තමයි මෙහෙයුම් පද්ධතියක ප්‍රධාන කාර්යභාරය. හොඳට මතක තියාගෙන විභාගෙදී ඇහුවොත් පරිගණක මෙහෙයුම් පද්ධතියක කාර්යභාරය වන්නේ කිව්වොත් කාරණා දෙකක් තියෙන එකක් තමයි පරිගණක පද්ධතිය දෘඩාංග පාලනය කරන එක. දෙවෙනි එක තමයි ඊට අදාළ පරිශීලක අතුරු මුහුණත් ලබා දීම කියන එක. කොටස් දෙක අපි වෙන වෙනම කතා කරමු. මේකේ පළවෙනි එකට යමු ඉස්සෙල්ලා මොකක්ද මේ දෘඩාංග පාලනය කරනවා කියලා කියන්නේ. તો මේ දෘඩාංග පාලනය කරනවා කියන එක කතා කරොත් මේ පාලනය කරන එක අපිට කොටස් 6කට වෙන් කරන්න පුළුවන්. පළවෙනි එක අපි කියනවා ක්‍රියාවලි කළමනාකරණය, process management, මතක කළමනාකරණය, memory management, උපාංග කළමනාකරණය, device management, ගොනු කළමනාකරණය, file management, ආරක්ෂණ කළමනාකරණය, security management, පරිගණක ජාල කළමනාකරණය, network management කියලා. එහෙනම් මතක තියාගන්න පුතේ දෘඩාංග පාලනය කිරීමේ කොටස් 6කට මෙන්න මේ විදිහට බෙදෙනවා. අපි ඊළඟට කතා කරන්න යන්නේ මේ එක් එක් කොටසේ මොකද වෙන්නේ කියන එක පුතලා මතක තියාගන්න ඕන මේ මෙහෙයුම් පද්ධති වලින් සිද්ධ වෙන කාරණා මොනවද කියන එකට. හොඳයි. අපි දැන් ගත්තොත් එහෙම ක්‍රියාත්මක වෙන විදිහ ගත්තොත් මේකේ ගොඩක් දේවල් තියෙනවා. ඒ ගැන තමයි අපි මේ කතා කරන්නේ. උපසටහනේ මේ දක්වලා තියෙන එක මේ හાર્ඩ්වෙයාර් කොටස් වලත් එක්ක වෙන සිද්ධ වෙන ප්‍රධාන කාර්යයන් 6 තමයි මේ රූපසටහනේ පුතේ දක්වලා තියෙන්නේ. හරි. අපි මුලින් බලමු මොකද්ද මේ ක්‍රියාවලියක් කියන්නේ කියලා. දැන් මොනවා හරි වැඩසටහනක් පුතාලා විවෘත කරොත් පරිගණකයේ තුල ඒකට අදාළ ක්‍රියාවලියක් නිර්මාණය වෙනවා. මම පුතාලට මේක පෙන්නුවොත් මම ෂෙයා කරන්න ස්ක්‍රීන් එක මුලින්ම මගේ සම්පූර්ණ ස්ක්‍රීන් එක උදාහරණයක් මම කියනවා paint කියන වැඩසටහන මම විවෘත කරනවා. paint කියන වැඩසටහන උන මම විවෘත කරලා තියෙන පොතේ. දැන් මේකට අදාළ process එක බලන්න ඕනේ. මම යනවා task manager කියන එකට. okay task manager කියන application එක හරහා අපිට පුළුවන් මොනවද තියෙන processes කියලා බලන්න. දැන් මේ දැනටමත් run වෙන ඒවා මේක යටතේ මම ගියොත් එහෙම නම යටතේ ගත්තොත් මෙන්න මෙතන තියෙනවා paint. මේ තියෙන ඊට අදාළ process එක create වෙච්ච මේ පේන පුතාට නම දීලා තියෙන processes කියලා. මේ paint කියන processor එක ගත්තාම ඒක යටතේ කීපයක් තියෙනවා. දැන් මේක නම් ඇත්තටම එකයි තියෙන්නේ. හරි. නමුත් සමහර ඒවා ගත්තොත් උදාහරණයක් විදිහට අපි Zoom meeting එක තියෙනවා. ඒකත් අපිට එකක් විදිහට පේනවා. ඊට පස්සේ Google Chrome කියන වැඩසටහන තමයි මම browser එක පාවිච්චි කරන්නේ. ඒක යටතේ පුතාලට පේනවා tabs ගණනාවක් තියෙනවා. හරි. එහෙනම් එක වැඩසටහන විවෘත කරපුවහම පුතේ ක්‍රියාවලින් එකක් හෝ වැඩි ගණනක් නිර්මාණය වෙනවා. දැන් උදාහරණයක් විදිහට මේ paint කියන එකයි තියෙන්නේ. හැබැයි පුතාලා ගත්තොත් එimhe Chrome එක ගත්තොත් හැම tab එකටම process එකක් create වෙලා තියෙනවා. මෙතන තියෙන process 15ක්. ඒතර මේ පෙන්නන්නේ කොයි විදිහටද ඒක ක්‍රියාත්මක වෙන්නේ. ඒක කොච්චර CPU එක ප්‍රමාණයක් පාවිච්චි කරනවද, memory එකේ කොච්චරක් භාවිතා කරනවද කියන එක මෙතන දීලා තියෙනවා. හොඳයි. ආපහු අපි note එකට ගියොත් එහෙනම් අපි කතා කරොත් මුලින්ම මොකද්ද මේ ක්‍රියාවලිය කළමනාකරණය කියලා කියන්නේ? මේ යම් දෙයක් කරන්න ගියපම ඒක කුඩා කාර්ය රාශියකට බෙදෙනවා. එතකොට මේ
මෙහෙයුම් පද්ධතිය ගත්තත් අපේ ක්‍රියාව කුඩා ක්‍රියාවලින් ගණනාවකට ක්‍රියාත්මක වෙනවා. ඒතර මෙතනදී වෙන දේ තමයි මේ ක්‍රියාවලියට අවශ්‍ය කරන අපි ගත්තොත් එහෙම මධ්‍යම සැකසුම එකක ගත්තොත් ප්‍රොසෙසර් එක ගත්තොත් ඒකේ කාලය වෙන් කරන්න ඕනේ. මතකය වෙන් කරන්න ඕනේ. හරි? මේ වගේ දේවල් වෙන් කරන එක තමයි මේ ක්‍රියාවලිය කළමනාකරණය වෙන්නේ. දැන් පුතාලා ආපහු ගියොත් එහෙම මම අර කලින් පෙන්නපු ප්‍රොසෙස් එකට මම පුතාලට කිව්වා මේ ටාස්ක් මැනේජර් කියන එකේ පුතාලට පෙන්නනවා ප්‍රොසෙස් එකට අදාළව. අපි මේ Google Chrome. දැන් මම පේන්ට් එකට යන්න පේන්ට් එක සිලෙක්ට් කරගන්න පේන්ට් එකට අදාළව උදාහරණයක් විදිහට එයා කියනවා CPU එක තාම පාවිච්චි කරන්නේ නැහැ මොකද මම චිත්‍රය තාම අඳින්න ගත්තේ නැති නිසා මෙමරි එකේ දැනට මෙගාබයිට්ස් 6ක් වෙන් කරලා තියෙනවා කියලා. උදාහරණයක් විදිහට අපි මේකට ගියොත් පුතාට පෙනේ පේන්ට් එකට ගියාට පස්සේ මේක චුට්ටක් ඔන්න CPU එක යූස් වෙනවා දැන්. මොකද මම ඉන්නේ පේන්ට් එකේ. පුතාට පේනවා ඇති මෙතන CPU එක දැන් පාවිච්චි වෙනවා. දැන් මම අඳිමු මොනවා හරි. හරි? එතකොට දැන් මේ අඳිනවා කියන්නේ මම වැඩ කරනවා කියන එක. ඒතර මේකේ මම හිතමු අපි පේන්ට් එකකුත් කරනවා. හරි? පුතාට පේනවා ඇති දැන් පේන්ට් කියන එක ටිකක් උඩට යනවා. හරි? මේකට අවශ්‍ය ඉඩ ප්‍රමාණය මේකෙන් අපිට ලබා දෙනවා. හරි? ඔය විදිහට. හරි? ප්‍රොසෙස් එක. එතකොට මේ මෙහෙයුම් පද්ධතියෙන් තමයි මේ වෙන් කිරීම සිද්ධ කරන්නේ. කොච්චර මතක ප්‍රමාණයක් අවශ්‍යද කියන එක දැන් මතකයේ ටිකක් වැඩියෙන් අවශ්‍ය වෙලා තියෙනවා. මොකද මම යම් කිසි දෙයක් මේකේ කරලා තියෙනවා. හරි? මම හිතන්නේ බ්‍රෂ් එකක් ගත්තයි කියලා. මම ස්ප්‍රේ කරොත් ඔන්න බලන්න මම වෙන කලර් එකක් වර්ණයක් ගන්නවා. ඔන්න මම ස්ප්‍රේ කරගෙන යනවා. හරි වැඩිපුර මේකේ මතකයේ ගන්න. ඒතර මේ නිර්මාණයට අවශ්‍ය ඉඩ ප්‍රමාණය එන්න වැඩි වෙනවා. හරි මතකයේ කොච්චරක් දෙනවද කියන එක තීරණය වෙනවා අපි කරන වැඩේ යන. හරි තව බ්‍රෂ් එකක් මම ගත්තොත් අපි හිතමු මම ප්ලැටිනම් එකක් වගේ එකක් ගත්තා. හරි මේ මට ඕන ඉඩ ප්‍රමාණය එන්න පුතාලට පේනවා ඇති පේන්ට් එකට ඕන වෙන මෙමරි ප්‍රමාණය එන්න වැඩි වෙනවා. තව වර්ණයක් මම ගන්න. මෙතන වෙනස්ම වර්ණයක්. ඔන්න මම තෝරගත්ත වෙනස්ම වර්ණයක්. මම ඒකෙන් මේකට සම්බන්ධ කරන පුතාට පේනවා ඇති. එතකොට මතකයේ එන්න වැඩි වෙනවා. එහෙනම් මෙහෙම පද්ධතිය තමයි මේ වෙන් කිරීම සිද්ධ වෙන්නේ. සමහරලාට මතකයේ අවශ්‍ය නැති වුණොත් ඔන්න මම ඉවත් වෙනවා. පුතාලට පෙනී මම වැඩ නොකර ටිකක් වෙලා ඉන්නකොට ඒ සඳහා අවශ්‍ය වෙන ඊට ප්‍රමාණය වෙනස් කරන දැන් CPU එක පාවිච්චි වෙන්නේම නැහැ. මොකද මම මෙතන ඉවත් වෙච්ච ගම ඔන්න CPU එකට පාවිච්චි කරපු ඊට ප්‍රමාණය අයින් කරා. අවශ්‍ය වෙන්නේ නැති නිසා. හරි. හොඳයි. දැන් මේකෙදි වෙන තව දෙයක් තමයි පුතේ දැන් පුතාලා දැක්ක දැන් මෙතනද ක්‍රියාවලි ගණනාව තිබ්බා. අපේ බ්‍රවුසර් එක තිබුණා, පේන්ට් එක තිබුණා, Zoom එක තිබුණා නේ. එතකොට මේකේ සමහරලාට කාර්යයන් දෙකක් අපි එක වෙලාවට කරන අවස්ථා තිබුණා. හරි? නේද? උදාහරණයක් විදිහට මම පේන්ට් කරමින් අපි බැලුවා මොකක්ද මේ සිද්ධ වෙන්නේ කියන එක. එතකොට පරිගණකය තමයි තීරණය කරන්නේ කොයි එකද කලින් කරන්න ඕනේ කියලා. ඒතර ලිපියක් ටයිප් කරනකොට යතුරු පූර්ව පාවිච්චි කරනවා කියන ක්‍රියාවලි දෙකක් වුණාට කොහොමද ඒක එක හා සමානව කරන්නේ කියන එක තීරණය කරන්නේ. ඒ කියන්නේ ක්‍රියාවලි මොන හරි පිළිවෙලකට අනුව කළමනාකරණය කරන්නේ මෙහෙයුම් පද්ධතිය හරහා. එහෙනම් මම හිතන්නේ පුතේ ඒක පුතාලට පැහැදිලි වෙන්නේ නැති කියලා මම හිතනවා. ඒක ඇවිල්ලා ක්‍රියාවලි කළමනාකරණය. දෙක මතකයේ කළමනාකරණය. මම පුතාලා දන්නවා පරිගණක මතකය පුතේ ෆික්ස්ඩ් රයිට්. අපි මගේ පරිගණකයේ මතකයෙන් මම ආරම්භ කරන්න යනවා. මම හොයලා දෙන්නයි යන්නේ මගේ මතකයේ කොච්චරක් තියෙනවද කියලා. පුතාලා ගියොත් එහෙම මෙන්න මේ this PC කියන තැන right click කරලා properties ගියොත් පුතාලට පෙන්නවා ඔයාගේ පරිගණකයේ විස්තර. මේ පරිගණකයේ විස්තර තියෙන තැනට ගිහිල්ලා මගේ තියෙන පරිගණකයේ මතකයේ හෙව්වොත් පුතාලට පේනවා මෙන්න මෙතන RAM කියන එක යටතේ මගේ පරිගණකයේ මතකයේ තියෙනවා 8GB gigabyte 8ක මතකයක්. ඒ කියන්නේ සීමා සහිත මතකයක්. මට ඕන තරම් පාවිච්චි කරන්න බෑ. එහෙනම් මෙහෙයුම් පද්ධතිය තමයි තීරණය කරන්නේ එක් වැඩසටහන සඳහා කොපමණ
ඉඩ ප්‍රමාණයක් වෙන් කරන්න ඕනද කියන එක. දැන් එතකොට පරිගණකයේ මේ අපි ඔපරේටින් සිස්ටම් එකේ එහෙම නැත්නම් මෙහෙයුම් පද්ධතිය තීරණය කරනවා මොන මොන ඒවටද වෙන් කරන්න කියලා. එතකොට RAM එකේ අවශ්‍ය ඉඩ එක එක කාර්යයන් සඳහා වෙන් කිරීම සිද්ධ කරනවා. දැන් මේ මෙතන රූප සටහනේ පෙන්නලා තියෙන්නේ ඒකයි. සමහරවිට ඉඩ මදි වුණොත් හරි මේ RAM එකේ ඉඩ මදි වුණොත් සමහරට මේ තොරතුරු අපේ hard disk එකට ගෙනියනවා. අපි කියනවා virtual memory කියලා සමහරලාට. ඒ කියන්නේ ඇත්ත මතකයේ නෙමෙයි නමුත් මතකය වෙනුවෙන් ඉඩ වෙන් කරන hard disk එක. ඒක නිසා තමයි සමහරලාට අපිට පේන්නේ අපි වැඩසටහන ක්‍රියාත්මක කළ වෙන වැඩසටහන මාරු වෙද්දී hard disk එක ක්‍රියාත්මක වෙනවා කියන එක පෙන්නනවා. එහෙම නැත්නම් ටික වෙලාවක් යනවා ඒක ක්‍රියාත්මක වෙන්න හේතුව තියෙන ඒක සමහරට තියෙන මතකයේ නොවේ. එතකොට මෙන්න මේ කටයුත්ත කරන්නේ මතක කළමනාකරණයේදී. ඊළඟට වෙන්න ඕන දෙයක් තමයි මතක තියාගන්න සමහරවිට අපි වැඩසටහනින් ඉවත් වෙනවා. ඉවත් වුණොත් අර වෙන් කරලා තියෙන මතකය එතනින් අයින් කරන්න ඕනේ. තවත් වෙනත් වැඩසටහනට පාවිච්චි කරන්න පුළුවන් විදිහට. හරි? එහෙනම් මතක තියාගන්න මතක කළමනාකරණයේදී විවිධ වැඩසටහන් සඳහා අවශ්‍ය වෙන ඉඩ ප්‍රමාණය තීරණය කරනවා. ප්‍රාථමික මතකයේ ඉඩ මදි වුණොත් අපේ hard disk එකේ ඒ කියන්නේ ද්විතීයික මතකයේ අවශ්‍ය ඉඩ වෙන් කරනවා. ඒතකොට මොන හරි දෙයක් අපේ මතකයෙන් ඉවත් කරොත් ඒක අපිට නැවත ලබා ගන්න එකත් මේ මතක කළමනාකරණය තමයි සිද්ධ වෙන්නේ. හොඳයි. තුන්වෙනි එක තමයි උපාංග කළමනාකරණය. අපි දන්නවා පරිගණකයට ගොඩාක් අනෙකුත් උපකරණ සම්බන්ධ වෙනවා. අපි ඒවට කියන පර්යන්ත උපාංග කියලා. උදාහරණයක් ගත්තාම කීබෝඩ් මවුස් නේද අපේ කැමරා මයික්‍රොෆෝන් හෙඩ්ෆෝන් නේද ඊට පස්සේ ගත්තොත් එහෙම ප්‍රින්ටර් ස්කෑනර්ස් එක්ස්ටර්නල් හાર્ඩ් ඩ්‍රයිව් මෙන්න මේ වගේ ගොඩක් අනිකුත් උපාංග සම්බන්ධ වෙනවා. අපි ඒකට වචනයක් පාවිච්චි කරන පොතේ පර්යාන්ත උපාංග කියලා. ඒතර මේ පර්යාන්ත උපාංග කියන එක අපි දැනගෙන ඉන්න ඕනේ මොනවද මේ කියන එක. ඒතර මේ පර්යාන්ත උපාංග හරහා තමයි මේ අපි විවිධ කටයුතු කරන්නේ. හැබැයි මේක ආව ගමන් වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ අපි උදාහරණයක් දෙමු printer එක සම්බන්ධ කරපු ගමන් අපිට ක්‍රියාත්මක කරන්න බෑ. මොකද මේ printer එක ක්‍රියාත්මක කරන අවශ්‍ය මෘදුකාංග කොටස් අපි බාගත කරන්න ඕනේ. එහෙම නැත්නම් install කරන්න ගන්න ඕනේ. ඒත් මේවට අපි කියනවා උපාංග පාලක device controller කියලා කියන්නේ. එතකොට මෘදුකාංග කොටස් පාලනය කරන එකට අපි කියනවා device drivers කියලා. අපි කියනවා දාවක එළවුම් වැඩසටහන් කියලා කියනවා. එහෙනම් සමහරලාට ඔයගොල්ලෝ printer එකක් මිලදී ගනිද්දී ඒත් එක CD එකක් ලැබෙනවා මේකත් එක්ක. එහෙම නැත්නම් දැන් වෙනකොට automatically install වෙන අවස්ථාවක් තියෙනවා. හරි. දැන් මුද්‍රණ යන්ත්‍රය අර මම කලින් කිව්වා වගේ පරිගණකයට සම්බන්ධ කරොත් ඒ සඳහා අවශ්‍ය වූ ඒ වැඩසටහන අපිට ස්ථාපනය කරගන්න ඕනේ පරිගණකයට දාගන්න ඕනේ. හරි? උදාහරණයක් විදියට දැන් මුද්‍රණ යන්ත්‍රයේදී අපිට දෙපැත්තම print කරන්න සමහරට බැරි වෙන්න පුළුවන් මේක අපි හරියටම ස්ථාපනය කරලා නොතිබුණොත්. හැබැයි දැන් අපි ගත්තොත් pen drive එකක් වගේ පුතාලා දැකලා ඇති pen drive එකක් ගැහුවාම එයා අඳුර ගන්න එක automatically. එහෙම වෙන්නේ මේ වගේ උපකරණ සම්බන්ධ කරලා තියෙන ගහපු ගමන් වැඩ කරන අපි කියන සවිකල විගස ක්‍රියාත්මක වෙන විදිහට කියලා. මේකට අපි ඉංග්‍රීසියෙන් කියන පොතේ plug and play කියලා. හරි? ඒකෙදි වෙන්නේ ඇත්තටම ඒකට අදාළ වෙන දාව කෙලුම් වැඩසටහන් ස්වයංක්‍රීය විස්ථාපනය වෙනවා. විශේෂයෙන් අන්තර්ජාලයට එහෙම සම්බන්ධ කරලා තියෙනවා ගොඩක් වෙලාවට ගොඩක් පර්යන්ත උපාංග දැන් ස්වයංක්‍රීය විස්ථාපනය වෙන වෙලාවල් තියෙනවා. ඒ නිසා අපිට ඉගෙන වොරි වෙන්න අවශ්‍ය නැහැ. හතරවෙනි පොතේ ගොනු කළමනාකරණය. ගොනු කළමනාකරණය කියලා කියන්නේ ෆයිල්ස්. දැන් ඉස්සලා පේන්ට් එකක් අපි අඳලා. හැබැයි දැන් මේ පේන්ට් එක ගත්තොත් මම පේන්ට් එකට යන්න මගේ පේන්ටිං එකට මෙන්න පේන්ට් එක තියෙනවා. ඉන්න මම ඔයාලට ෂෙයා කරන ස්ක්‍රීන් එක ඔන්න මගේ පේන්ට් එක තියෙනවා. මේක තව සේව් කරලා නැහැ. දැන් මම සේව් කරන්න යනවා. මම යනවා ෆයිල් සේව් කියලා. ෆයිල් සේව්. ඒතර මම සේව් කරන්න තැනක් ඕනේ. මම හදන්නම් අලුත් ෆෝල්ඩර් එකක්. පහන grade 10 කියන්නේ මම G10 කියලා දාන්න. right මෙන්න මේක ඇතුලේ මොන මම ෆෝල්ඩර් එකක් හැදුවා. මම හැදුවා මේකේ නම 1 ෆයිල් එකේ ෆෝමැට් එක මම දානවා png කියලා. මේ graphic file format එක formatting ගැන මම කතා කරන්න ඉන්නවා. දැන් මම ෆයිල් එකක් විදිහට හදලා තියෙනවා. හරි. එතකොට මේ පරිගණකීය මෙහෙම පද්ධතිය තමයි තීරණය කරන්නේ කොහොමද කොයි විදිහට මේවා තැම්පත් කරලා තියාගන්නේ කියලා.
උදාහරණයකට මම Word document එකක් නිර්මාණය කරනවා මම paint වලින් ඉවත් වෙන්න මම ඒ වෙනුවට ගන්නම් Word document එක Word වැඩසටහනක්. ඒතර Word වැඩසටහනක් ගත්තට පස්සේ මට Word එක හරහා මම පොඩි document එකක් හදනවා. හරි. මෙන්න Word document එක. මේ Word document එක අරගෙන මම මේකෙත් මොන හරි පොඩි දෙයක් මම type කරන්න. මම මේක save කරනවා. කොහෙද කියන එක මම decide කරනවා. කොහෙද මම save කරන්න කියන එක මම යනවා මගේ desktop එකට. අපි හැදුවා folder එකක් මේකේ පහන කියලා මම save කරනවා. හොඳයි. document එක save කරා. දැන් අපි ගියොත් පුතේ ආපහු අපි Windows Explorer වැඩසටහන හරහා ගියොත් අපේ files කොතනද තියෙන්නේ කියලා බලන්න පුතලට පේනවා දැන් files දෙකක් තියෙනවා. මෙයා වෙන වෙනම අඳුරගෙන තියෙනවා. පුතලට පේනවා ඇති මේ සංකේත දෙකක් මෙතන තියෙනවා. ඒ සංකේත දෙකක් තියෙන හේතුව තමයි පරිගණකයේ මේක වෙන වෙනම files විදිහට අඳුරගෙන තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට මම මේක right click කරලා properties කියන එකට ගියොත් හරි අපිට පෙන්නනවා මේක ෆයිල් එකක් png graphic ෆයිල් එකක් කියලා. හරි මේ graphic ෆයිල් එකක් කියලා යහඳුරගන්නේ මෙන්න මේ අකුරු ටිකෙන් අපි කියන එක extension එක කියලා ගොනු නියමාවලිය කියලා png විතර photos මේ open වෙන වැඩසටහන තියෙනවා. ඒ කියන්නේ අපි double click කරොත් මේක විවෘත වෙනවා වැඩසටහනකුත් එක්ක. ඒ වගේම තමයි දැන් මේ word වලින් අපි create කරේ ඒකත් අපි right click කරලා properties කියොත් පුතාලට පෙනේ ඒක අඳුරගෙන තියෙන Microsoft Word document එකක් කියලා කොහොමද අඳුරගන්නේ මෙන්න මේ අකුරු වලින් docx කියලා. හරි. එතකොට පුතාලා අපහු ගියොත් මේ extension එක කියන එකකින් තමයි අඳුරගන්නේ ගොනු. හරි. එතන මේකෙදි අපි කිව්වොත් එහෙම ගොනු කළමනාකරණය කියන එකේදී මෙහෙම පදයෙන් කරන්න පුළුවන් දේවල් ගණනාවක් තියෙනවා. අපිට අලුතෙන් ගොනු හදන්න පුළුවන්. ඒවා save කරන්න පුළුවන්. ඒවා අනවශ්‍ය නම් මකන්න පුළුවන්. ෆෝල්ඩර්ස් කැමති විදිහට හදන්න පුළුවන්. ඒවා මකන්න පුළුවන්. ඒවල නම් වෙනස් කරන්න පුළුවන්. තියෙන තැන් වෙනස් කරන්න පුළුවන්. ඊට පස්සේ බෑකප් කරන්න පුළුවන්. අපි වෙන තැනක කොපි එකක් තියෙන. මේ සියලුම දේවල් අපිට සපයන්නේ පුතේ මේ ගොනු කළමනාකරණයේදී මෙහෙම පද්ධතිය. හරි? right. හොඳයි. මේකෙදි මතක තියාගන්න ඕන කීපයක් තියෙනවා. අපි හිමිසරේ කතා කරලා බලමු. right. අපි ඊළඟට ගියොත් ආරක්ෂක කළමනාකරණය පස්වෙනි එක. එතකොට දැන් ආරක්ෂක පද්ධතියක් අපිට තියෙන්න ඕනේ. මොකද දැන් විවිධ පරිගණකයට තර්ජන සිද්ධ වෙන මෘදුකාංග තියෙනවා. අපි ඒවට කියන්නේ අනිෂ්ට මෘදුකාංග කියලා. උදාහරණයක් වෛරස් තියෙනවා. ඊට පස්සේ අපි කියනවා worms කියලා තියෙනවා. Trojan horses කියලා තියෙනවා. මේක වගේ විවිධ මෘදුකාංග තියෙනවා මේ අපේ ක්‍රියාවලියට බාධා පමුණුවන. ඒතර සමහරලාට අනවසරයෙන් කට්ටිය ඇතුල් වෙන්න පුළුවන් පුතේ. අපි කියන hackers-ලා ඉන්නවා. ඊට පස්සේ අපේ සමහර වෛරස් වලින් ඇවිල්ලා මේ තොරතුරු මකලා දාන්න පුළුවන්. මේ සඳහා අපිට පාවිච්චි කරන්න පුළුවන් ආරක්ෂා කරන්න අවශ්‍ය වෙන වගකීම තියෙන්නේ මෙහෙම පද්ධතිය. ඒතර උපක්‍රම ගණනාවක් පාවිච්චි කරන දැන් උදාහරණයක් විදිහට අපි username password පාවිච්චි කරන අවස්ථා තියෙනවා. ඊට පස්සේ ඒ සඳහා වූ විශේෂ මෘදුකාංග පාවිච්චි කරනවා. විශේෂයෙන් අපි කියනවා firewalls ගිනි පවුර කියලා කියනවා. ගිනි පවුරවල් හරහා බාහිරින් එන අයට එන්න බැරි වෙන විදිහට අපි ඒක ක්‍රියාත්මක කරන අවස්ථා තියෙනවා. හොඳයි. ඊට පස්සේ 6 වෙනි එක තමයි අන්තිමට අපි ගත්තොත් ජාල කළමනාකරණය කියලා කියන්නේ. පුතේ පරිගණක ජාල ගැන අපි කලින් පාඩමක කතා කරා. පරිගණක ගණනාවක් අපිට එකට සම්බන්ධ කරන්න හැකියාව තියෙනවා. එහෙම කරන්න හේතුත් අපි කතා කරා. නේ? උදාහරණයක් විදිහට එක printerයක් ඇති පරිගණක ගණනාවකට. ඒක එහෙම වෙන්නේ අපි පරිගණක ජාලගත කරොත් අපිට හෝමාරු කරගැනීමේ හැකියාව තියෙනවා. ඒතර මෙන්න මේ කළමනාකරණය කිරීම සඳහා මෙහෙම පද්ධතිය පහසුකම් අපිට අවශ්‍ය වෙනවා. දැන් උදාහරණයක් විදිහට අපිට රැහන් සහිතව හරි රැහන් රහිතව හරි අපිට උපකරණ හවුලේ පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. හරි? ඊළඟට දැන් අද වෙනකොට තියෙන අලුත් සංකල්පයක් තියෙන පුතේ වලාකුළු පරිගණකය ගණනය එහෙම නැත්නම් cloud computing කියන එක.
උදාහරණයක් විදිහට පුතාලගේ තියෙන ෆයිල්ස් අපිට වෙන තැනක අපිට අවශ්‍ය විදිහට තැන්පත් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට Google Drive එහෙම නැත්නම් Dropbox වගේ වැඩසටහන් හරහා අපිට පුළුවන් අපේ තියෙන ඩොකියුමන්ට්ස් ඕන තැනක තියාගන්න. අපි අත්‍තරම තියාගන්නේ වෙනත් තැනක අන්තර්ජාලය හරහා වෙනත් සේවාදායක පරිගණකයක. හැබැයි ඒකේ වාසිය තියෙන අපිට ඕනෑම තැනක ඉඳන් ඕනෑම වෙලාවක ඒ තොරතුරු වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඕනෑම උපකරණයකින් සම්බන්ධ වෙන්න පුළුවන්. පුතාලගේ මොබයිල් එකකින්, ලැප්ටොප් එකකින්, ඩෙස්ක්ටොප් එකකින් සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. හරි. ඒතර මේ සඳහා මේ ජාල කළමනාකරණය කියන යටතේ තොරතුරු ලැබෙනවා. එහෙනම් හොඳයි අපි දැන් කරුණු 6 කතා කරලා ඉවරයි. දෘඩාංග කළමනාකරණය කිරීමේ යටතේ අපි කාරණා 6ක් කතා කරා. right. හොඳයි පුතේ. මට මතක් කරමු කාරණා 6 එහෙනම්. ඔව් දෘඩාංග පාලනය කිරීම යටතේ අපි කාරණා 6ක් කතා කරා. හිරුනි මට එකක් කියන්න. ක්‍රියාවලි කළමනාකරණය. හරි පුතේ. ක්‍රියාවලි කළමනාකරණය කියන එක එකක්. netme මතක කළමනාකරණය. මතකේ කළමනාකරණය කියන එක තව එකක්. අනිත් දුවගේ නම් මතක නෑ පුතේ. උපාංග කළමනාකරණය. හරි පුතේ වාගේ නම් මොකද කියන්නකෝ? චලනි. චලනි හරි. චලනි දූ උපාංග කළමනාකරණය කියලා කිව්වා. මම අහන්න යන්නේ මොනවද ඒකෙන් සිද්ධ වෙන්නේ කියලා පුතාලා දැනගෙන ඉන්න ඕන මොනවද සිද්ධ වෙන්නේ කියන එක. සෙෂන් එක පුතේ ඉවර වෙන්න යන්නේ. එහෙනම් අපි අලුත් සෙෂන් එකදී ඊටු ටික කතා කරමු. මම එහෙම දැන් මෙතන නවත්තනවා. පුතේ ලින්ක් එක ඒ ලින්ක් එක මම පාවිච්චි කරන්න අපි ආයෙ පාරක් කනෙක්ට් වෙමු එහෙනම්.